තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල්මෑණිවරු ආදරණීය දුවදරුවෝ හැමදෙනාම ඊටමත් ගෞරවයෙන් යුක්තව අද දවසේදී පාඩම සඳහා පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP Education අධ්‍යාපන ආයතනයත් කියන මේ ආයතන දෙක සම්බන්ධීකරණයෙන් යුක්තව සිදු කරන ලබන ප්‍රාචීන අධ්‍යාපනයේ උන්නතිය උදෙසා සිදු කරන ඒ සුවිශේෂී වූ පාඩම් මාලාවේ තවත් පාඩමක් සමග සම්බන්ධ වෙන්නටයි ඔබ මේ වෙලාවේදී සැදී පැහැදී සිටින්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ සම්බන්ධීකරණයෙන් යුක්තව පවත්වනු ලබන ප්‍රාචීන පඬිත උපාධි පරීක්ෂණය සඳහා නිර්දේශිත පාලි විෂයයේ පළමු ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් නිර්දිෂ්ට ග්‍රන්ථ නමින් හැඳින්වෙන ප්‍රශ්න පත්‍රයට අදාළ වූ විෂය කොටසක් වශයෙන් හඳුනා ගන්නා අභිධම්මත්ත සංඝහ නම් කෘතිය අරමුණු කොටගෙන සිද්ධ කරන ලබන 34 වන පාඩමටයි ඔබ සම්බන්ධ වෙන්නේ. අපේ පොඩි හාමුදුරුවනේ ඒ වගේම ආදරණීය දරුවනේ ඔබ මීට පෙර පාඩම් ගණනාවකට සම්බන්ධ වෙලා පාඩම් 33කට පමණ සම්බන්ධ වෙලා මේ වෙනකොට අභිධම්මත්ත සංඝහ නම් වූ මේ සුවිශේෂී අභිධර්ම ප්‍රකරණ ග්‍රන්ථය නැත්නම් මේ විවරණ ග්‍රන්ථය පිළිබඳව එහි අන්තර්ගතය පිළිබඳව මනා අවබෝධයකින් පසු වෙනවා ඇතැයි මා විශ්වාස කරනවා. ඉතින් මේ අවබෝධයත් එක්ක තවදුරටත් ඔබේ දැනුම සංවර්ධනය කිරීම සඳහායි මේ වෙලාවේදී අපි උත්සාහ කරනු ලබන්නේ. එහෙමනම් අපි පහුගිය සතියේදී ඔබට මතකයි අපි ඒ රූප කලාපයන් පිළිබඳව එක් එක් රූප කලාප විග්‍රහ වෙන ආකාරය විශේෂයෙන් ඒ රූප කලාප උත්පාදනය වෙන ආකාරය පිළිබඳව තමයි අවසාන වශයෙන් අපි සාකච්ඡා කරනු ලැබුවේ. එහිදී අපි කර්මජ රූප කලාප මොනවාද? ඒ වගේම චිත්තජ රූප කලාප මොනවාද? ඒ වගේම උතුජ රූප කලාප මොනවාද? සහ ආහාරජ රූප කලාප කියන්නේ මොනවාද කියන කාරණාව පිළිබඳව වෙන්වෙන් වශයෙන් 21 වැදෑරුම් රූප කලාප සම්බන්ධයෙන් අපි විශේෂයෙන් සාකච්ඡා කරනු ලැබුවා. ඉතින් මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් අපේ සාකච්ඡාව අද ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙමනම් අපි 34 වන පාඩමේදී අපි බලමු අද දවසේදී අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ මොන වගේ කාරණාවන්ද කියන බව. මූලික වශයෙන් ගත්තාම 40 ඡේදයේ සිට 40 සහ 41 කියන ඡේද දෙක පිළිබඳව තමයි අද දවසේදී අපේ මුලින්ම අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මොකද්ද මේකේ කතා කරන්න කියලා. මරණ කාලේ පන චුතිචිත්තෝ පරි සත්ත රසම චිත්තස්ස ටිතිකාල මුපාදාය කම්මජ රූපානි න uppajjanti. අංක 40 යටතේ විස්තර කරනවා මරණ කාලේ පන අපේ පද පිළිවෙල බලමු. මරණ කාලේ පන චුතිචිත්තෝ පරි එක තනි වචනයක් විදිහට ගමු අපි. චුතිචිත්තෝ පරි සත්ත රසම චිත්තස්ස. අංක 2 සත්ත රසම චිත්තස්ස. අංක 3 සත්ත රසම චිත්තස්ස. ටිතිකාල මුපාදාය. අංක 4 ටිතිකාල මුපාදාය කම්මජ රූපානි න uppajjanti. අංක 6
න uppajjanti. කම්මජ රූපානි න uppajjanti. එතකොට දැන් බලන්න චුතිචිත්තෝපරි මේ විදිහට ගත්තාම ඊටමත් පහසුවෙන් අපිට අර්ථය ගොනු කර ගන්න පුළුවන්. පළවෙනි කාණ්ඩයේ ගත්තොත් අංක 1 යටතේ මරණ කාලයේ පන මරණ කාලයේහි වනාහි. ඒ කියන්නේ මරණාසන්න අවස්ථාවෙහි. චුතිචිත්තෝපරි චුතිචිත්තේ උපරිම කොට ඇති. ඒ කියන්නේ අවසාන සිත මරණයට ආසන්නම සිත. චුතිචිත්තෝපරි මරණයට ආසන්න වූ සිත ඇති කල්හි සත්ත රසම චිත්තස්ස යටත් පිරිසෙන් 14 වන චිත්තේහි 17 වන සිතෙහි තිති කාලමුපාදාය ස්ථಿತಿ කාලයේ පවත්නා කාලයේ පටන් කම්මජ රූපානි කර්මජ රූප න uppajjanti නෝපදිති. ඒතර මේ මරණාසන්න මොහොතේ 17 වන චිත්තක්ෂණයේ සිට කර්මජ රූප හටගන්නේ නැහැ කියන එකයි මෙතනින් අදහස් කරන්නේ. ඊළඟට කියනවා පුරේතර මුප්පන්නානිච කම්මජ රූපානි චුතිචිත්ත සමකාලමේව පවත්තිත්වා නිරුජ්ජಂತಿ. තතෝ පරං චිත්තජාහාරජ රූපංච වොච්චිජ්ජති. තතෝ පරං උතුසමුට්ටාන පරම්පරාච මත කලේබරං සන්දහාය පවත්තති. හරි. ඊට පස්සේ 41 වන ඡේදයෙන් කියනවා පුරේතර මුප්පන්නානිච පුරේතරං uppannāniච පුරේතර මුප්පන්නානිච පුරේතර මුප්පන්නානිච කියන්නේ අපි බලමු ඉස්සරහට පුරේතර මුප්පන්නානිච පුරේතරං uppannāniච පවත්තිත්වා පුරේතර මුප්පන්නානිච පවත්තිත්වා අපිට හම්බ වෙනවා මෙතන පවත්තිත්වා චුතිචිත්ත සමකාලමේව චුතිචිත්ත සමකාලමේව චුතිචිත්ත සමකාලමේව අංක 3 චුතිචිත්ත සමකාලමේව අපි මේ උඩ ටික ඉවත් කරගෙන ඉඳමු. එතකොට අපිට පැහැදිලි. right චුතිචිත්ත සමකාලමේව චුතිචිත්ත සමකාලමේව චුතිචිත්ත සමකාලමේව නිරුජ්ජಂತಿ 1 2 3 4 නිරුජ්ජಂತಿ 4 නිරුජ්ජಂತಿ තතෝ අංක 5 තතෝ චිත්තජා අංක 6 තතෝ චිත්තජං ආහාරජ රූපංච ආහාරජ රූපංච අංක 7 ආහාරජ රූපංච තතෝ චිත්තජං ආහාරජ රූපංච වොච්චිජ්ජති අංක 8 වොච්චිජ්ජති තතෝ පරං උතුසමුට්ඨාන පරම්පරාච තතෝ පරං 9
උතු සමුට්ඨාන පරම්පරාච අංක 10. උතු සමුට්ඨාන පරම්පරාච තතෝ පරං උතු සමුට්ඨාන පරම්පරාච මත කලේබරං සන්ධාය පවත්තති. මත කලේබරං සන්ධාය 11 පවත්තති 12. හරි. අපිට මේ 41 වන ඡේදයේ පදපිළිවෙල මේ විදිහට අපිට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි බලමු මරණ කාලයේ පන මරණ කාලය වෙන අපි එක කතා කරා දෙවෙනි එක ගත්තොත් අපි 41ට ගත්තොත් එහෙම 41ට ගියොත් පුරේතර මුප්පන්නානිච පළමුවෙන්ම පුරේතරං කියන්නේ පළමුවෙන්ම උප්පන්නානිච හටගත්තා වූ කර්මජ රූපයන් පළමුවෙන්ම හටගත්තා වූ කර්මජ රූපයන් පවත්තිත්වා ඒ ආයුෂ ඇති තාක්කල් නැත්නම් ඒ සිත් ඇති තාක්කල් පැවති චුතිචිත්ත සමකාලමේව චුතිචිත්තය සමග සමාන වූ කාලයේම නිරුද්ධಂತಿ නිරුද්ධ වෙති. තතෝ අනතුරුව චිත්තජං ආහාරජ රූපංච චිත්තජ රූපයත් ඒ වගේම ආහාරජ රූපංච ආහාරජ රූපයත් වොච්චිජ්ජති සිඳෙන්නේ සිඳෙයි. තතෝ පරං ඉන්නනතුරුව උතු සමුට්ඨාන පරම්පරාච ඍතුව පදනම් කොටගෙන හටගත්තා වූ සිත් පරම්පරාව මත කලේබරං සන්ධාය මෘත කලේබරය පදනම් කොටගෙන මෘත කලේබරය හේතු කොටගෙන පවත්තති පවති. එතකොට මේ විදිහට මරණාසන්න මොහොතේ කොහොමද චිත්ත ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන කාරණාව තමයි මේ තුලින් පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ඉච්ඡේවං මත සන්තානං පුනදේව භවන්තරේ පටිසන්ධි මුපාදාය තථා රූපං පවත්තති. එතකොට නැවත අර මුලින් කිව්ව කාරණාවම අවධාරණය කිරීම තමයි මෙතනදී අපිට දැක් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉච්ඡේවං මත සන්තානං පුනදේව භවන්තරේ සත්තානං පුනදේව භවන්තරේ පටිසන්ධි මුපාදාය තථා රූපං පවත්තති. ඉච්ඡේවං ඉති ඒවං ඉති ඒවං ඉති ඒවං මත සත්තානං දෙක ඉති ඒවං මේ ආකාරයෙන් මත සත්තානං මලගියා වූ සත්වයින්ගේ නැත්නම් මරුණා වූ සත්වයින්ගේ පුනදේව භවාන්තරේ නැවත භවාන්තරේ පුනදේව පුනරේව පුනදේව නැවත උපදින භවාන්තරේහි පටිසන්ධි මුපාදාය ප්‍රතිසන්ධියේ පටන් පටිසන්ධි මුපාදාය ප්‍රතිසන්ධියේ පටන් තථා ඒ අයුරින්ම රූපං පවත්තති රූපය පවති. ඒ අයුරින්ම රූපය පවති. අර්ථය පැහැදිලි. ඊළඟට රූප ලෝකේ පන ගාන ජීවහා කාය භාව දසකානිචේව ආහාරජ කලාපානිච න ලබ්භන්ති තස්මා තේසං පටිසන්ධි කාලේ චක්කුසෝත වත්තු වසේන තීනි දසකානි ජීවිත නවකංච ඉති චත්තාරෝ කම්ම සමුට්ඨාන කලාපා පවත්තියං චිත්තෝතු සමුට්ඨානාච ලබ්භන්ති. එතකොට මේක තවදුරටත් විග්‍රහ කරනවා රූප ලෝකේ පන රූප ලෝකේහි වනාහි බලමු රූප ලෝකේ පන
රූප ලෝකේහි වනාහි ගාන ජීවහා කාය භාව දසකානිච. ගාන දසකය, ජීවහා දසකය, කාය දසකය සහ භාව දසකය යන මේවා ගාන ජීවහා කාය භාව දසකානිච. ජීවහා කාය භාව දසකානිච ආහාරජ කලාපානිච. ආහාරජ කලාපද න ලබ්භන්ති නොලැබෙති. තස්මා ඒ නිසා තේසං ඒ බ්‍රහ්මයින්ගේ. එතන මේක රූපාවචර ලෝකවල කතා කරන්නේ. එහෙනම් ඒ රූපාවචර ලෝකවල ඉන්න බ්‍රහ්මයින්ගේ තේසං ඔවුන්ගේ, ඒ කියන්නේ ඒ බ්‍රහ්මයින්ගේ පටිසන්ධි කාලේ ප්‍රතිසන්ධිය ලබන කාලයේහි චක්කු සෝත වත්තු වශයෙන්, චක්කු සහ සෝත වත්තු වශයෙන් තීනි දසකානි, චක්කු දසකය, සෝත දසකය, වත්තු දසකය යනාදී විදිහට තීනි දසකානි දශක 3ක්, ඒ වගේම ජීවිත නවකංචේති, ජීවිත නවකයක් සුද්‍රාෂ්ටක සහ ජීවිතේන්ද්‍රය කියලා ගත්තාම ජීවිත නවකංච ඉති ජීවිත නවකයදයි චත්තාරෝ කම්ම සමුට්ඨාන කලාපා, චත්තාරෝ කම්ම සමුට්ඨාන කලාපා සිව්වැදෑරුම් කර්ම සමුත්ථාන කලාපයන් පවත්තියන් ප්‍රවෘත කාලයේ හටගත් කාලයේහි චිත්තෝතු චිත්ත උතු සමුට්ඨානාච චිත්තජ සහ ඍතුජ කලාපයන්ද ලබ්භන්ති ලැබෙති. එතකොට මේ විදියට රූපාවචර බ්‍රහ්ම ලෝකයේ සත්වයින්ට ඒ කලාපයන් ග්‍රහණය වන ආකාරය ගැන තමයි විශේෂයෙන් මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට දශක 3ක් චක්කු දශකය, සෝත දශකය සහ වත්තු දශකය කියන දශක 3යි, ඊළඟට ජීවිත නවකයයි. එතන 4ක් තියෙනවා. එතකොට මේ සතර වැදෑරුම් නැත්නම් සිව් වැදෑරුම් කර්ම සමුට්ඨාන කලාපයන් වගේම ප්‍රවෘත කාලයේහි චිත්තජ සහ ඍතුජ කලාපයන්ද ඔවුන්ට ලැබෙනවා. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකවල සත්වයින්ට ඒ රූප කලාප ලැබෙන ආකාරය තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඊළඟට අසඤ්ඤීනම් පන චක්කුසෝත වත්තු සද්දානිපි න ලබ්බන්ති තථා සබ්බානිපි චිත්තජ රූපානි තස්මා තේසං පටිසන්ධි කාලේ ජීවිත නවකමේව ලබ්භති පවත්තියංච සද්ද නවක වජ්ජිතං උතු සමුට්ඨාන රූපං අතිරිච්ඡතිති ඉච්ඡේවං කාම රූපා සංඤී සංකාතේසු තේසු ඨානේසු පටිසන්ධි පවත්ති වශයෙන් ද්විදා රූපප්පවත්ති වේදි තබ්බා. ඒතර අසඤ්ඤී සත්වයන් ගැන කතා කරනවා. අසඤ්ඤී නම් පන අසඤ්ඤී සත්වයන්ට වනාහි. එතකොට රූපය පමණක් ඇති සංඥාදී ග්‍රහණයකින් තොර වූ. එතකොට මේ රූපාවචර ලෝකවල ගැන කතා කරන්නේ. ඒතර අසඤ්ඤී තලයන්හි ඉන්න සත්වයන්ට. ඒතර උන්ට රූපය පමණයි තියෙන්නේ, සංඥා ග්‍රහණයක් ඇත්තේ නැහැ. ඒතර එවැනි සත්වයන්ට අසඤ්ඤී නම් පන අසඤ්ඤී සත්වයන්ට වනාහි චක්කු සෝත වත්තු සද්දානිපි. චක්කු දසකය, ඒ වගේම සෝත දසකය, වත්තු දසකය සහ ශබ්දාදී දසකය කියන මේ රූප කලාපයන්ද චක්කු සෝත වත්තු සද්දානිපි. චක්කු දසකය, සෝත දසකය, වත්තු දසකය සහ ශබ්ද දසකය යන මේ වාද තථා එසේම සබ්බානිපි චිත්තජ රූපානි සියලුම චිත්තජ රූපය සිත පදනම් කොට හටගන්නා සියලු රූපයන්ද න ලබ්බන්ති නොලැබෙති. එතකොට ඒකට හේතුව තමයි ඔවුන් අසඤ්ඤී සත්වයන් වීම. එතකොට සිත පදනම් කරගෙන රූප හටගන්නේ සංඤී සත්වයන් නැත්නම් සංඥා ග්‍රහණයක් ඇති සත්වයින්ට පමණයි. එතකොට මේ සත්වයන් ගත්තාම රූපයක් පමණයි තියෙන්නේ. ඒ නිසා සංඥා ග්‍රහණයක් නැහැ. ඒ නිසා චිත්තජ රූප හටගන්නේ නැහැ. තස්මා ඒ නිසා තස්මා තේසං ඒ අසඤ්ඤ සත්වයින්ගේ පටිසන්ධි කාලේ
පිළිසිඳ ගන්නා කාලෙහි ජීවිත නවකමේව ජීවිත නවකයම පවත්තියංච ප්‍රවෘත කාලයේද සද්ද නවක වජ්ජිතං ශබ්දාදී නවකය හැර උත්තු සමුට්ඨාන රූපං ඍතු සමුට්ඨාන රූප ඍතුව පදනම් කොට හට ගන්නා රූපයම අතිරිච්ඡති ඉතිරිව පවති ඉච්ඡේවං මෙසේ කාම රූප සංඤී සංකාතේසු කාම භවය රූප භවය අසංඤී තලය ආදී වශයෙන් වූ තීසුටානේසු මේ භවයන් තුන කාම භවය රූප භවය සහ අසඤ්ඤ තලය කියන මේ භවයන් තුන පටිසන්ධි පවත්ති වශයෙන් ප්‍රතිසන්ධි සහ ප්‍රවෘත්ත වශයෙන් ප්‍රතිසන්ධිය සහ පැවැත්ම වශයෙන් රූප පවත්ති රූපයන්ගේ පැවැත්ම ද්විධා වේදිතබ්බා දෙආකාරයකින් වේදිතබ්බා දත යුතුය. ආකාර දෙකකින් අපිට මෙතන විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා අභිධම්මත්ත සංග්‍රහයට අනුව. ඊළඟට අට්ඨවීසති කාමේසු හොන්ති තේවීස රූපිසු සත්ත රසේවා සංඤීනං ආරුප්පේ නත්ති කිංචිපි. අට්ඨවීසති කාමේසු අපි මේක අන්වය සකස් කරගමු. කාමේසු අට්ඨවීසති හොಂತಿ. කාමේසු අට්ඨවීසති හොಂತಿ. රූපීසු තේවීස අසඤ්ඤේනං සත්ත රසේව ආරුප්පේ කිංචිපි නත්ති. මේ විදිහට අපිට මේ ගාථාවේ අන්වය සකස් කර ගන්න පුළුවන්. 2 1 3 5 4 7 6 8 10 9 කියන ආකාරයට මේ විදිහට පුළුවන් අපිට මේකේ අන්වය සකස් කර ගන්න. හරි එහෙනම් බලමු අපි. කාමේසු කාම භවයන්හි කාමාවචර භූමිවල කාම භවයන්හි අට්ඨවීසති හොಂತಿ. කාම භවයන්හි මේ රූප 28ම අපි මුලින් සාකච්ඡා කරපු රූප 28ම කාම භවයන්හි හොಂತಿ වෙති දැක ගන්න පුළුවන්. එවෙන් රූපී බ්‍රහ්මයන් කෙරේ රූපාවචර ලෝකයන්හි තේ 23ක් විතරයි දැක් ගන්න බලා. එතන 5ක් අඩු වෙනවා. එතන මොනවාද? ගානාදීත්‍රය චක්කු සෝත තියෙනවා. ගාන ජීවහා කාය කියන තුන නැහැ. ඊළඟ භාව දෙක ඉත්ති භාව පුරිස භාව කියන දෙකත් එක්ක ඒතර 5ක් අඩුයි. ජීවහා කාය ගාන ජීවහා කාය කියන තුනයි ඉත්ති භාව පුරිස භාව කියන දෙකයි කියන 5 හැර ඉතිරි 23 තමයි රූපී බ්‍රහ්ම ලෝකවල පවතින්නේ. ඊළඟට අසඤ්ඤී තලයේ බ්‍රහ්මීන්ට නම් සත්ත රසේව ජීවිත නවකය කියලා ගත්තාම ජීවිතය සහ සුද්ධාෂ්ටකයෙන් එක්ක 9යි
ඊළඟට ලහුතාදීත්‍රය ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුනයි. તો 9යි 3යි 12යි. උපචය සන්තති ජරතා අනිච්චතා. එතන 4යි. 12යි 4යි 16යි. ඊළඟට ආකාශ ධාතු එකත් එක 17යි. කියන මේ සත්ත රසේච 14 රූපයන් දකින්න පුළුවන්. එතකොට අනිකුත් ඒවා දකින්න ලැබෙන්නේ නැහැ. නිසා අවශේෂ පංච ප්‍රසාද භවද්වය විඤ්ඤාප්තිද්වය හෘදේ වස්තුව ශබ්දේ යන 11 දෙනා නූපදිත. එතකොට 28න් 11ක් අඩුයි මොනවද? ප්‍රසාද රූප 5යි, භව රූප 2යි, විඤ්ඤාති රූප 2යි, හදේ වස්තුව කියන මේ 11 අඩුයි. ආරූපේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල නැත්නම් අරූපාවචර භූමිවල කිංචිපි කිසිම රූපයක්. ඒතකොට අරූපාවචර කියන එකේ අදහසත් ඒකයි. රූපී භවකින් තොරයි විඥාන කාය පමණයි තියෙන. ඒ නිසා කිංචිපි නත්ති කිසිවක් නැත. කිසිම රූපයක් දකින්නට ලැබෙන්නේ නැහැ. එතකොට මේ විදිහට කාම භවයන්හි රූප භවයන්හි සහ අරූප භවයන්හි කියන මේ භවත්‍රයේහි කොහොමද ඒ රූපයන්ගේ පැවැත්ම සිද්ධ වෙන්නේ කියන කාරණාව තමයි මෙතනදී විග්‍රහ කරලා තියෙන්නේ. ඊළඟට සද්දෝ විකාරෝ ජරතා මරණංචෝපපත්තියං න ලබ්බන්ති පවත්තේතු න කිංචිපි න ලබ්බති අයමේව රූප පවත්තික්කමෝ. රූප ප්‍රවෘත්ත ක්‍රමය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. අපි ඉස්සලා කතා කරපු දෙයමයි සමාලෝචනය කරලා තියෙන්නේ. සද්දෝ ශබ්දයද ඊළඟට විකාර රූප තුනද ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන විකාර රූප තුනද ඊළඟට ජරතාවේද මරණයද උප්පත්තියං උපදින කාලයේහි න ලබ්බන්ති නොලැබෙති පවත්තේතු ප්‍රවෘත්ත කාලයේහි නැත්නම් පවතිනා වූ කාලයේහි පවත්තේතු න කිංචිපි න ලබ්බති න කිංචිපි කිසිවක් හෝ න ලබ්බති නොලැබෙති. කිසිවෙක් නොලැබෙන්නේ නොවේ. න කිංචිපි න ලබ්බති නකාර දෙකක් තියෙනවානේ. නකාර දෙකක් තියෙනවා. එහෙනම් න කිංචිපි න ලබ්බති කිසිවෙක් නොලැබෙන්නේ නොවේ. එතකොට මොකක්ද අදහස? නොලැබෙන්නේ නොවේ නම් ලැබෙනවා කියන අදහස. එහෙනම් න කිංචිපි න ලබ්බති. තා පරිස්සම් වෙන්න ඕන තැනක් මෙතන. න කිංචිපි න ලබ්බති නයනු දෙකක් තියෙනවා. ඒ නිසා එකක් මගේ හැරුණොත් එහෙම අර්ථය සම්පූර්ණයෙන් විකෘති වෙනවා, වෙනස් වෙනවා. එහෙනම් න කිංචිපි න ලබ්බති කිසිවක් නොලැබෙන්නේ නොවේ. එහෙනම් සියලුම රූපයන්ම සම්භව වෙනවා, ලැබෙනවා කියන එකයි ඒකේ අදහස විදියට අපිට ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. අයමෙත්ත අයං දන එත්ත අයං එත්ත රූප පවත්තික්කමෝ. එත්ත මෙම රූප විභාගයේහි අයං මෙය රූප පවත්තික්කමෝ රූප ප්‍රවෘත්ත ක්‍රමයයි. රූපයේ පවතිනා වූ ක්‍රමයයි. එතකොට පැහැදිලි. ඊළඟට නිබ්බාණං පන ලෝකුත්තර සංකාතං චතුමග්ග ඥානේන සච්චිකාතබ්බං මග්ගඵලානං ආලම්බන භූතං වාණ සංකාතාය තණ්හාය නික්කන්තත්තා නිබ්බාණන්ති පවොච්චති.
ඊළඟට නිබ්බාන කියන වචනය පිළිබඳව කෙරෙන විග්‍රහයක් අපිට හඳුනා ගන්න පුළුවන්. නිබ්බාණං පන නිර්වාණේ වනාහි ලෝකෝත්තර සංඛාතං ලෝකෝත්තර සංඛ්‍යාත චතුමග්ග ඥානේන ලෝකෝත්තර සංඛ්‍යාත චතුමග්ග ඥානේන චතුර්විධ මාර්ග ඥානයෙන් සච්චිකාතබ්බං සාක්ෂාත් කළ යුතු සච්චිකාතබ්බං සාක්ෂාත් කළ යුතු වූ මග්ගඵලාණං මාර්ගඵලයන්ට අංක 5 මග්ගඵලාණං මාර්ගඵලයන්ට ආලම්බන භූතං මෙතන මග්ගඵලාණං ආලම්බන භූතං මග්ගඵලාණ මාලම්බන භූතං ආලම්බන භූතං අරමුණු වූ වාණ සංකාතාය තණ්හාය 7 වාණ සංකාතාය තණ්හාය වාණ සංඛ්‍යාත නැත්නම් වාණ යයි කියන ලද තණ්හාය තෘෂ්ණාවෙන් වාණ යනුවෙන් හඳුන්වන ලද තෘෂ්ණාවෙන් නික්කන්තත්තා නික්මුණු හේයින් එය ඉක්මවා ගිය හේයින් නික්කන්තත්තා අංක 8 එය ඉක්මවා ගිය හේයින් නිබ්බානන්ති නිර්වාණයයි පවුච්චති කියනු ලැබේ. හරි. එතකොට මෙතනදී පැහැදිලි කරන්නේ ඇයි නිර්වාණය කියන නම භාවිත වෙන්නේ කියන කාරණාව. එතකොට නිවන කියන්නේ කුමක් නිසාද? මොකද හේතුව නිර්වාණය වනාහි ලෝකෝත්තර සංඛාතං ලෝකෝත්තර සංඛ්‍යාත සාමාන්‍ය ලෝ ඉක්මවා ගිය චතුමග්ග ඥානෙන් චතුර්විධ මාර්ග ඥානෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදී වශයෙන් වගේම විශේෂයෙන් මෙතන චතුමග්ග කියන එක අදහස් කරන්නේ ඒ මාර්ග සහ ඵල වලට විශේෂයෙන් මාර්ග ඥානෙන් ඒ මාර්ග සහ ඵල අතරින් ඒ මාර්ග ඥානයේ පදනම් කොටගෙන මාර්ගයේ වැඩිම තුලින් ලබන ලද සච්චිකාතබ්බං සාක්ෂාත් කළ යුතු මග්ගඵලාණං මාර්ගඵලවලට ආලම්බන භූතං අරමුණු වූ වාණ සංකාතාය තණ්හාය වාණ නමින් හඳුන් ලද තෘෂ්ණාවෙන් නික්කන්තං ඉක්මුණු බවෙන් එයින් ඉක්ම වූ කියන අදහස නිසා නිබ්බානන්ති වාණ නිබ්බාන නිර්වාණයයි පවුච්චති කියනු ලැබේ. එතකොට නිවන සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අර්ථකථනය. ඊළඟට තදේතං සභාවතෝ ඒකවිදම්පි ස උපාදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු චේති දුවිදං හෝති කාරණ පරියායේන. එතකොට මේ විදිහට අර්ථකථනය කරන ලද නිවනේ දෙවදෑරුම් ස්වභාවයක් තියෙනවා. පර්යාය වශයෙන් කාරණ පර්යාය වශයෙන් ඒ කාරණාව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. මොකද්ද කියන්නේ? තදේතං තත් ඒතං තදේතං එක තදේතං සභාවතෝ අංක 2 තදේතං සභාවතෝ ඒකවිදම්පි කාරණ පරියායේන ඒකවිදම්පි කාරණ පරියායේන අංක 4 ඒකවිදම්පි කාරණ
පරියායේන කාරණ පරියායේන ස උපාදිශේෂ නිබ්බාන ධාතු ස උපාදිශේෂ නිබ්බාන ධාතු අංක 5 ස උපාදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු අංක 6 අනුපාදිශේෂ නිබ්බාන ධාතු ච ඉති දුවිදං හෝති අංක 9 අනුපාදිශේෂ නිබ්බාන ධාතු චේති දුවිදං හෝති. එතකොට මේ නිර්වාණය කොහොමද කොටස් දෙකකට විග්‍රහ කරලා දක්වන්නේ කියන කාරණාව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. තත් ඒතං මේ නිර්වාණය සබහාවතෝ ලක්ෂණ අනුව ස්වභාවයෙන් ඒක විදම්පි ස්වභාවයෙන් ඒක විදයි. නමුත් කාරණ පරියායේන කාරණ ව්‍යවහාරයෙන් කාරණ වශයෙන් ස උපාදිශේෂ නිබ්බාන ධාතු. එතකොට සෝපාදිශේෂ නිර්වාණ ධාතුව. ඒ කියන්නේ ස්කන්ධය ශේෂව පවතින නිසා ස්කන්ධයේ ශේෂව පවතිද්දී නිර්වාණය අවබෝධ කිරීම ස උපාදිශේෂ නිබ්බාන ධාතු හැටියටත් ඒ වගේම අනුපාදිශේෂ නිබ්බාන ධාතු චේති. ස්කන්ධ ශේෂව නැති කල්හි උපදිශේෂ නැති නිසා අනුපාදිශේෂ නිර්වාණ ධාතු හැටියටත් දුවිදං හෝති ආකාර දෙකකට අපිට නිර්වාණ ධාතුව මෙතනදී කාරණ පරියායන කාරණ වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ නිර්වාණය කොටස් දෙකක් තියෙනවා කියලා. නිර්වාණය ලබන ආකාරය අනුව එහි ප්‍රභේද දෙකක් පමණයි මෙතනදී අදහස් කරන්නේ. තථා ශුඤ්ඤතං අනිමිත්තං අප්පනීහිතං චේති ත්‍රිවිධං හෝති ආකාර බෙහෙදේන. ඔන්න තවත් ප්‍රභේදයක් ගැන කතා කරනවා. ප්‍රභේද තුනක් පිළිබඳව මෙතනින් සාකච්ඡා කරන තථා එසේම බලමු ඒකේ පදපිළිවෙල. තථා ආකාර බෙහෙදේන තථා ආකාර බෙහෙදේන ශුඤ්ඤතං අනිමිත්තං අප්පනිහිතං චේති. ශුඤ්ඤතං අනිමිත්තං අප්පනිහිතං චේති ත්‍රිවිධං හෝති. 6 ශුඤ්ඤතං අනිමිත්තං අප්පනිහිතං චේති ත්‍රිවිධං හෝති. හරි. මොකක්ද එතන කියන්නේ? තථා එසේම ආකාර බෙහෙදෙන් ගත්තහම ශුඤ්ඤත අනිමිත්ත අනිමිත්තය අප්පනීහිත අප්‍රණීහිත යයි ත්‍රිවිධං හෝති ත්‍රිප්‍රකාර වේ. එතකොට ප්‍රකාර ભેදයෙන් ගත්ත ආකාර වශයෙන් ගත්තාම නිවන අපිට ගන්න පුළුවන් ආකාර තුනකින් ඉදිරිපත් වෙනවා. ඊළඟට අංක 50 යටතේ විග්‍රහ කරනවා පදමච්චුත මච්ඡන්ත මසංකත මනුත්තරං නිබ්බානමිති බාසන්ති වානමුත්තා මහේසයෝ. වානමුත්තා ඒක තමයි පළවෙනි වචන විදිහට අපිට ගන්න පුළුවන්. වානමුත්තා මහේසයෝ. වානමුත්තා මහේසයෝ අච්චුතං අච්ඡන්තං අච්චුතං අංක 3
අච්චුතං අච්ඡන්තං අච්චුතං අච්ඡන්තං අච්චුතං අච්ඡන්තං අසංකතං අනුත්තරං අසංකතං අනුත්තරං සංදි පද තියෙන්නේ පදං අච්චුතං පදමච්චුතං මච්චුතං අච්චුතං අච්ඡන්තං අච්චුත මච්ඡන්තං අච්ඡන්තං අසංකතං අච්ඡන්තම අසංකතං අසංකතං අනුත්තරං අසංකතම අනුත්තරං ඔක්කොම සංදි වෙලා තියෙන්නේ අනුත්තරං අසංකතං අනුත්තරං අසංකතං අනුත්තරං පදං අච්චුතං පදමච්චුතං පදං අංක 7 පදං නිබ්බානමිති නිබ්බානමිති අංක 8 නිබ්බානමිති භාසන්ති අංක 9. ඒතර මේ විදිහට අපිට පුළුවන් මේ ගාථාවේ අන්වේ සකස් කරගන්න. එහෙනම් මොකද්ද කියන්නේ? වාන මුත්තා පළවෙනි එක අංක 1. වාන මුත්තා තෘෂ්ණාවෙන් මිදුණු. වාන කියන තෘෂ්ණාවට වාන මුත්තා කියලා කියන්නේ තෘෂ්ණාවෙන් මිදුණු මහේසයෝ බුද්ධ ආදී උතුමන් වහන්සේලා බුද්ධ ආදී මහේර්ෂීන් වහන්සේලා අච්චුතං චුතිය රහිත නිසා කියන්නේ මරණයක් නැති නිසා අච්චුතං අච්ඡන්තං ඒ වගේම අත්‍යන්ත වූ කෙලවරක් නොමැත්තා වූ අත්‍යන්ත වූ ඊළඟට අසංකතං අසංස්කෘත වූ ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය ධර්ම වලින් හට නොගත්තා වූ. ඒතකොට නිවන හැර සියලුම දේවල් හේතු ප්‍රත්‍ය වලින් හටගත් දේවල් නිවන අසංස්කෘත ධර්මයක්. නැත්නම් හේතු ප්‍රත්‍ය සමவாயෙන් හට නොගත් දෙයක්. එහෙනම් ඒ නිසා නිවනට කියන අසංකතං කියලා. අසංකතං. ඊළඟට අනුත්තරං උතුම් වූ නිවනට වඩා වෙනත් යමක් ඇත්තේ නැහැ. ඒක තමයි උතුම්ම දෙය. ඒ නිසා උතුම් වූ පදං ශාන්ත වූ පදය නිබ්බානමිති නිර්වාණයයි නිබ්බානමිති අංක 9 භාසන්ති ප්‍රකාශ කරති. ඒතර නිර්වාණය සම්බන්ධයෙන් ওই විදිහට අපිට කරුණු 4ක් විතර දැනට හමු වුණා නිර්වාණය පිළිබඳව විස්තර කෙරෙන. ඊළඟට ඉති චිත්තං චේතසිකං රූපං ඉති චිත්තං චේතසිකං රූපං නිබ්බාන මිච්ඡපි පරමත්තං පකාසෙන්ති චතුධාව තථාගතාති ඉති අභිධම්මත්ත සංඝහේ රූප සංඝහ විභාගෝ නාම චට්ටෝ පරිච්ඡේදෝ. එතකොට මේ අභිධම්මත්ත සංග්‍රහයෙහි 6 වෙනි පරිච්ඡේදය මෙතකින් සමාප්ත වෙනවා 51 ගාථාවෙන්. එතකොට මොකද්ද කියන්නේ? ඉති චිත්තං චේතසිකං රූපං නිබ්බාණං මිච්ඡපි. ඉති චිත්තං චේතසිකං රූපං නිබ්බාණං චිත්තං චේතසිකං රූපං නිබ්බාණං ඉති නිබ්බාණං ඉති චිත්තං චේතසිකං රූපං නිබ්බානමිතිපි පරමත්තං අංක 6 පරමත්තං චතුධාව 7 පරමත්තං චතුධාව තථාගතා ප්‍රකාශෙන්ති තථාගතා අංක 8 ප්‍රකාශෙන්ති ප්‍රකාශ කරති. ඉති මෙසේ චිත්තං චිත්ත පරමාර්ථය චේතසිකං චෛසික පරමාර්ථය
රූපං රූප පරමාර්ථය නිබ්බාණං නිබ්බාණ පරමාර්ථය ඉතිපි මෙසේද පරමත්තං පරමාර්ථයන් චතුදාව කරුණු හතරක් වශයෙන් තථාගතයන් වහන්සේලා විසින් ප්‍රකාශෙන්ති ප්‍රකාශ කරති. ඉති අභිධම්මත්ත සංඝහේ ඉති යනුවෙන් අභිධම්මත්ත සංඝහේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි රූප සංග්‍රහ විභාගෝ නාම රූප සංග්‍රහ විභාග නම් චට්ටෝ පරිච්ඡේදෝ 6 වන පරිච්ඡේදයයි. ඒතර මෙතකින් 6 වන පරිච්ඡේදය අවසන් වෙනවා. එතකොට චිත්තචෛසික රූප නිබ්බාන කියන පරමාර්ථ 4 පිළිබඳවම එතනදී විවරණය කරලා තියෙනවා, විස්තර කරලා තියෙනවා. ඊළඟට 7 වෙනි පරිච්ඡේදයේ ආරම්භය. අපි මීට කලිනුත් අපිට හමු වුණා මේ විදිහේ පරිච්ඡේද ආරම්භයේදී සෑම විටම මේ කතුවරයා සිද්ධ කරන කාරණාව තමයි පෙර පරිච්ඡේදයේ සාකච්ඡා කරපු කරුණුත් ඒ වගේම නව පරිච්ඡේදය නැත්නම් අලුත් පරිච්ඡේදය තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන කාරණාවන් කියන මේ දෙක පිළිබඳව යම්කිසි ප්‍රකාශනයක් විදිහට තමයි සෑම පරිච්ඡේදයකම ආරම්භක ගාථාව ඉදිරිපත් වෙන්නේ. අපි බලමු මේකේ පළවෙනි ගාථාවේ නැත්නම් 7 වන පරිච්ඡේදයේ සමාරම්භක ගාථාව. ද්වාසත්තති විදා වුත්තා වත්තු ධම්මා සලක්කනා තේසං දානි යතා යෝගං පවක්කාමී සමුච්චයං. ද්වාසත්තති විදා වුත්තා වත්තු ධම්මා සලක්කනා තේසං දානි යතා යෝගං පවක්කාමී සමුච්චයං. සලක්කනා කියන වචනේ අපි මුලින්ම ගමු. සලක්කනා ද්වාසත්ති විදං සලක්කනා ද්වාසත්ති විදං යේ වත්තු ධම්මා අංක 3 වත්තු ධම්මා සලක්කනං ද්වාසත්තති විදා වත්තු ධම්මා වුත්තා අංක 4. තේසං සමුච්චයං 5. තේසං සමුච්චයං යථා යෝගං ඉදානි පවක්කාමි ප්‍රකාශ කරමි. ඔය විදිහට තමයි අපිට මේක පද පිළිවෙල සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. 2 4 3 1 5 8 7 9 6 කියන පිළිවෙලට. එතකොට සලක්කනා ලක්ෂණ සහිත වූ ද්වාසත්තති විදා. එතනදී කතා කරන්නේ සප්තති කියනවා 70ට ද්වාසත්තති 72ක් වූ ද්වාසත්තති විදා 72 ආකාර වූ වත්තු ධම්මා වස්තු ධර්මයන් නැත්නම් පරමාර්ථ ධර්මයන් වුත්තා ප්‍රකාශ කරන ලදී. තේසං ඒවායෙහි සමුච්චයං සංග්‍රහය නැත්නම් සමූහ වශයෙන් කාණ්ඩ වශයෙන් යථා යෝගං සුදුසු පරිදි ඉදානි දැන් පවක්කාමි ප්‍රකාශ කරමි. එතකොට 72ක්
වශයෙන් වූ ප්‍රභේද සහිතව මේ ධර්මයන් චෛතසික ධර්මයන් පිළිබඳව චිත්ත චෛතසික රූප ආදී පරමාර්ථ ධර්මයන් පිළිබඳව ප්‍රකාශ කළා. දැන් මේ වෙලාවේදී ඒවා කොටස් වශයෙන් රාශි වශයෙන් පවක්කාමි ප්‍රකාශ කරමි. යතා යෝගං සුදුසු පරිද්දෙන් ඉදානි දැන් පවක්කාමි ප්‍රකාශ කරමි කියලා කතුවරයා මේ 7 වන පරිච්ඡේදය ආරම්භ කරනවා. අකුසල සංඝහෝ මිස්සක සංඝහෝ බෝධිපක්ඛිය සංඝහෝ සබ්බ සංඝහෝ චේති සමුච්චය සංඝහෝ චතුදා වේදිතබ්බෝ. ඔන්න අර කියපු කාරණාව දැන් මෙතනදී අපිට පැහැදිලි. කතුවරයා කිව්වා මෙතෙක් කියපු කාරණාවන් සංග්‍රහ වශයෙන් නැත්නම් කාණ්ඩ වශයෙන් සමූහ වශයෙන් තමයි මේ පරිච්ඡේදය තුළ ඉදිරිපත් කරන්න. නැත්නම් 7 වෙනි පරිච්ඡේදය තුළ ඉදිරිපත් කරන්න කියන එක කතුවරයා මුලින් පැහැදිලි කරලා ඔන්න මෙතන සමුච්චය සංග්‍රහ සංග්‍රහයන් 4ක් පිළිබඳව සමුච්චය සංග්‍රහයන් 4ක් පිළිබඳව කතා කරනවා. පළවෙනි එක කියනවා අකුසල සංග්‍රහෝ. න පළවෙනි එක අකුසල සංග්‍රහය. ඊළඟට 2 මිස්සක සංග්‍රහෝ මිශ්‍ර සංග්‍රහය. ඊළඟට 3 බෝධිපක්ඛිය සංඝහෝ බෝධිපාක්ෂික ධර්ම සංග්‍රහය. ඊළඟට 4 සබ්බ සංඝහෝ ච ඉති සබ්බ නැත්නම් සර්ව සංග්‍රහය යනුවෙන් සමුච්චය සංඝහෝ සමුච්චය සංග්‍රහයන් චතුදා ආකාර 4ක් වන්නේය. දර අකුසල සංග්‍රහය මිශ්‍ර සංග්‍රහය නැත්නම් මිශ්‍රක සංග්‍රහය ඒ වගේම බෝධිපාක්ෂික සංග්‍රහය සහ සර්ව සංග්‍රහය යනුවෙන් සමුච්චය සංග්‍රහයන් 4ක් පිළිබඳව මොන මූලික වශයෙන්ම පැහැදිලි කරනවා අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කතං අකුසල සංග්‍රහේ තාව චත්තාරෝ ආසවා කාමාසවෝ භවාසවෝ දිට්ඨාසවෝ අවිජ්ජාසවෝ. ඊළඟට ඔන්න පළවෙනි සංග්‍රහය නැත්නම් පළවෙනි කාණ්ඩය පළවෙනි රාශිය පළවෙනි සමූහය විග්‍රහ කරනවා විස්තර කරනවා. කතං කෙසේද යත් අකුසල සංග්‍රහේ අකුසල සංග්‍රහය අර කිව්ව සංග්‍රහ 4න් පළවෙනි එක අකුසල සංග්‍රහයෙහි තාව ආදී පටන් තාව මුල සිට චත්තාරෝ ආසවා ආශ්‍රව 4කි. මොනවද? කාමාසවෝ කාම ආශ්‍රවය භවාසවෝ භව ආශ්‍රවය ඊළඟට දිට්ඨාසවෝ දෘෂ්ටි ආශ්‍රවය ඊළඟට අවිජ්ජා ආශ්‍රවය. එතකොට මේක කාම තණ්හා භව තණ්හා දෘෂ්ටි තණ්හා අවිජ්ජා තණ්හා ඒ විදිහට ගන්නත් පුළුවන්. කාමාසව භවාසව දිට්ඨාසව අවිජ්ජාසව ඊළඟට කාම ඕග භව ඕග දිට්ඨි ඕග අවිජ්ජා ඕග ඕග විදිහටත් මේක ධර්මයේ තුල ඉදිරිපත් වෙනවා. එතකොට ඔය කොයි ආකාරයකට ගත්තත් මෙතනින් අදහස් කරන්නේ අකුසල සංග්‍රහයන් පිළිබඳව. ඒතර අකුසල සංග්‍රහයන් 4යි කාමාසව භවාසව දිට්ඨාසව සහ අවිජ්ජාසව හැටියට අපිට ඒ 4 හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට චත්තාරෝ ඕගා කාමෝගෝ භවෝගෝ දිට්ඨෝගෝ අවිජ්ජාෝගෝ. ඕගයන් 4කේ චත්තාරෝ ඕගයන් 4කේ ඕගය කියන එක අදහස් කරන්නේ සැඩ පහරවල්. එතකොට කෙලස් නැමැති සැඩ පහරවල් 4ක් තියෙනවා. මොනවද? කාම ඕගය කාමේ නැමැති සැඩ පහර, ඊළඟට භව ඕගෝ භවේ නැමැති සැඩ පහර, දිට්ඨෝගෝ දෘෂ්ටිය නැමැති සැඩ පහර, ඊළඟට අවිජ්ජාෝගෝ අවිද්‍යාව නැමැති සැඩ පහර වන තව කාණ්ඩයක්.
ඊළඟට චත්තාරෝ යෝගා යෝග හතරකි. චත්තාරෝ යෝගා යෝග හතරකි මොනවද? කාම යෝගය, භව යෝගය, දිට්ඨි යෝගය, ඊළඟට අවිජ්ජා යෝගය. ආසව හතරයි, ඕග හතරයි, යෝග හතරයි. ඊළඟට චත්තාරෝ ගන්තා ගන්තා ගන්ත නැත්තම් ගැට අපි පැටලෙන තැන් හතරක් තියෙනවා. මොනවාද? අවිජ්ජා කාය ගන්තෝ අවිජ්ජාව නැමැති ග්‍රන්ථය, ව්‍යාපාදෝ කාය ගන්තෝ ව්‍යාපාද කාය ග්‍රන්ථය, සීලබ්බත පරාමාසෝ කාය ගන්තෝ සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථය, ඉදං සච්ඡාබිනිවේසෝ කාය ගන්තෝ. මේ විදියට අවිජ්ජා කාය ගන්ත, ව්‍යාපාදෝ කාය ගන්තෝ දෙකයි, සීලබ්බත පරාමාස කාය ගන්තෝ තුනයි, ඊළඟට ඉදං සච්ඡාබිනිවේසෝ කාය ගන්තෝ හතරයි. එතකොට චත්තාරෝ ගන්තා ගන්ත හතරයි. ඊළඟට චත්තාරෝ උපාදානං අල්වා ගැනීම හතරයි. කාම උපාදානං, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය සහ අත්තවාද උපාදානය. කාමයේ පිළිබඳ දැඩිව ගැනීම, දෘෂ්ටි පිළිබඳ දැඩිව ගැනීම, සීල වෘත පිළිබඳ දැඩිව ගැනීම සහ ආත්මවාදයේ පිළිබඳව දැඩිව ගැනීම කියන උපාදාන හතරයි. ඊළඟට ච නීවරණානි නීවරණ ධර්ම. සිත කෙලෙසුන් වලින් වහන ආවරණය කරන ධර්ම හයක් තියෙනවා. මොනවද? කාමච්ඡන්ද නීවරණං, ව්‍යාපාද නීවරණං, ඊළඟට තින මිද්ද නීවරණං, උද්ධච්ච කුක්කුච්ච නීවරණං, විචිකිච්ඡා නීවරණං, අවිජ්ජා නීවරණං. ඒතර මේ විදියට නීවරණ ධර්ම හයක් පිළිබඳව කතා කරනවා. සාමාන්‍යයෙන් අපි කතා කරන පංච නීවරණ කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තින මිද්ද, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියලා අපි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන ධර්මයේ තුල පහක් කතා කරන්නේ පංච නීවරණ ධර්ම. නමුත් අභිධර්මයේ තුල නීවරණ හයක් පිළිබඳව කතා කරනවා. අවසාන නීවරණයේ හැටියට අවිජ්ජා නීවරණය සම්බන්ධයෙන්. ඒතර ওই විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සත්තානුසයා, කාමරාගානුසයෝ, භවරාගානුසයෝ, පටිඝරාගානුසයෝ, මානානුසයෝ, දිට්ඨානුසයෝ, විචිකිච්ඡානුසයෝ, අවිජ්ජානුසයෝ. සත්තානුසය අනුසය ධර්මයන් හතක් තියෙනවා. අනුසය ධර්මයන් හතයි. මොනවද? කාමරාග අනුසය, භවරාග අනුසය, ඊළඟට පටිඝ අනුසය, මාන අනුසය, දිට්ඨි අනුසය සහ විචිකිච්ඡා අනුසය. ඒ වගේම අවිජ්ජා අනුසය. අර කිව්ව කරුණු 6මයි. ඊළඟට දස සංයෝජන ධර්ම ගැනත් මෙතන කතා කරනවා. දස සංයෝජන ධර්ම. මොනවාද? කාමරාග, රූපරාග, අරූපරාග, පටිඝ, මාන, දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා, උද්ධච්ච, අවිජ්ජා කියන මේ සංයෝජන ධර්මයන් 10. කාමරාග, රූපරාග, අරූපරාග, පටිඝ, මාන, දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා, උද්ධච්ච සහ අවිජ්ජා කියන දස සංයෝජන ධර්ම. ඊළඟට ඊට අමතරව අපරාණි දස සංයෝජනානි, තවත් වෙනත් ආකාරයකින් ඉදිරිපත් වෙන දස සංයෝජන ධර්මයන් පිළිබඳව කතා කරනවා. කාමරාග, භවරාග, පටිඝ, මාන, දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා, ඉස්සා, ඊර්ෂ්‍යාව, මච්චරිය, අවිජ්ජා. එතකොට ඒකේ කරුණු කීපයක් වෙනස් වෙනවා. අවිජ්ජා කියන එක දෙකේම තියෙනවා. ඉස්සා, මච්චරිය කියන දෙක මේක වෙනස් වෙලා තියෙනවා. ඊළඟට දස කිලේසා, ක්ලේශ ධර්මයන් 10ක්. දස කිලේසා, ක්ලේශ ධර්මයන් 10කි. මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය,
මානෝ මානය, දිට්ටි දෘෂ්ටිය, විචිකිච්ඡා විචිකිච්ඡාව, තිනං මැලි බව, උද්දච්චං උඩගු බව, අහිරිකං අහිරික බව, අනුත්තප්පං අනුත්තප්ප බව. 10යි. දස කිලේශ දස ක්ලේශ ධර්මයන්. ඒතර ওই විදිහට රාශීන් ගොඩක් අපිට මේ අභිධම්මත්ත සංග්‍රහයේ වෙන වෙන වශයෙන් විග්‍රහ කරලා තියෙනවා, දැක ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට ඔය කියන කරුණු කාරණා පදනම් කරගෙන අපිට පුළුවන් මේ වගේ ප්‍රශ්න වලට අවධානය යොමු කරන්න. පළවෙනි එකෙන් අපෙන් අහනවා අභිධම්මත්ත සංග්‍රහයේ රූප සංග්‍රහ විභාග. ඒතර රූප සංග්‍රහ විභාග කියන පරිච්ඡේදය තමයි 6 වෙනි පරිච්ඡේදය. එතකොට මේ 6 වෙනි පරිච්ඡේදය අපි අවසන් කළා. ඒ නිසා ඔබට පුළුවන්කම තියෙනවා දැන් මේ වෙනකොට 6 වෙනි පරිච්ඡේදය පිළිබඳව අධ්‍යයනය කළ අපි අවසන් නිසා ඒ ගැන විස්තරයක් සපයන්න. ඒ වගේම තමයි ඊළඟට අර රාශි විභාගයේදී අපිට හම්බ වුණා දස සංයෝජන ධර්ම. ඒතකොට දස සංයෝජන ධර්ම විශේෂයෙන් ඒකේ අපි දන්න සහ ඊට අමතරව ආකාර දෙකකට සංයෝජන ධර්මයන් විග්‍රහ කරලා දක්වලා තිබුණා. මෙන්න මේ දස සංයෝජන ධර්ම පිළිබඳව විවරණයක් කිරීම මේ ප්‍රශ්නය තුලින් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔය පාඩමේ අපි සාකච්ඡා කරපු කරුණු කාරණා වලට අවධානය යොමු කරලා මේ ප්‍රශ්න වලට පිළිතුරු ගොනු කර ගන්නා හැටියට විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරනවා. හොඳයි. එහෙමනම් අද දවසට නියමිත පාඩම මෙතකින් સમાપ્ત කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය